ආයිබෝවන් නමස්තේ. හින්දි විත් සුගන්ධි channel එකට ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. මම සුගන්ධි කුලසිංහ. ඉතින් ඔන්න මම අද ඔබට අලුත් පාඩමක් රැගෙන ආවා. මේ පාඩම මන්තන් පොතේ. මේ පාඩම තමයි දුක්ඛාධිකාර කියන පාඩම. ඔබ සියලු දෙනාම මට කියලා තිබ්බනේ මේ පාඩම ටිකක් අමාරුයි කියලා දෙන්න කියලා. හරි. මේ පාඩම ඔන්න මම අද ඔබට සරලව කියලා දෙන්න හදන්නේ. අමාරු තැන් තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න. මම තවත් ලේසි සරල කරලා කියලා දෙන්න උත්සාහ කරන්නම්. ඉතින් ඔබ සියලු දෙනාටම බොහොමත් ස්තුතියි මා සමග රැඳිලා ඉන්නවට ප්‍රතිචාර දක්වනවට. ඔබ ප්‍රතිචාර දක්වන්න තමයි මට මේ පාඩම් නැවත ඔබට කියලා දෙන්න. ඒ වගේම අලුත් පාඩම් අරගෙන එන්න මාව ධෛර්යමත් වෙන්න, ශක්තිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබ මගේ මේ channel එක හරහා හින්දි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් නම් මේ පාඩම් බලන්න. අලුත් වචන තියෙනවා. අපිට කවදාවත් කිසිම භාෂාවක් ඉගෙන ගන්න බෑ ඒ භාෂාවේ වචන දන්නේ නැතුව. ඉතින් අපි අලුත් භාෂාවක් ඉගෙන ගද්දී අපි මුලින්ම කරන්න ඕනේ භාෂාවේ වචන පුළුවන් තරම් එකතු කරගන්න එක. ඉතින් ඔබ මගේ channel එක හරහා හින්දි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් නම් මේ පාඩම් තුලින් ඔබේ දැනුමට වචන එකතු කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. හරි, අපි යමු පාඩමට. අද අපි කතා කරන්න හදන්නේ මන්තන් හින්දි පාඨාවලී පොතේ තියෙන 28 වෙනි පාඩම. මේ පාඩම ඔබ බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා තිබුණු පාඩමක්. දුක්ඛාධිකාර. දුක් කියලා කියන්නේ දුක. එතකොට අධිකාර කියලා කියන්නේ අධිකාර කියලා කියන්නේ අයිතිය. එහෙම නැත්නම් හිමිකම. මේ අධිකාර කියන වචනයට සමාන වචනයක් තමයි හක් කියලා කියන්නේ. හක් කියලා කියන්නේත් අයිතිය, හිමිකම කියන අර්ථය. එතකොට දුක්ඛාධිකාර. එහි තේරුම තමයි දුකට ඇති අයිතිය. ඒ කියන්නේ දුක් වීමට ඇති අයිතිය. එහෙම නැත්නම් හිමිකම. ඔබ දැන් හිතනවා ඇති අපිට දුක් විඳින්නත් අයිතියක් හිමිකමක් ඕනේද කියලා. උදාහරණයක් විදිහට ඔබ හිතමු කාගේ හරි උපන්දින සාදයක් තියෙනවා කියලා. ඒ උපන්දිනය සමරන පුද්ගලයා පොහොසත් පවුලක නම් ඔහු උපන්දිනේ තාමත් පොහොසත් විදියට සමරනවා. සාමාන්‍ය පවුලක නම් පුංචියට කේක් එකක් කපලා ඒ පවුලට ඇති හිමිකමට අනුව තමයි ඒ උපන්දිනේ සමරන්නේ. අපි හිතමුකෝ දුප්පත් පවුලක කියලා පොඩි කිරිබත් කෑල්ලක් කපලා පුංචියට උපන්දිනේ සමරනවා. හැබැයි යාචක පවුලක නම් සමහර විට ඒ දරුවා දන්නේත් නැති වෙන්නේ නැති ඔහුගේ උපන්දිනේ කියලා. මොකද ඔවුන්ට ඒ උපන්දිනේ සමරන්න කිසිම අයිතියක් නැහැ. මොකද ඔවුන් ගාව ඒ දේ සඳහා කිසිම ඒ උපන්දිනේ සමරන්න කිසිම දෙයක් ඔවුන් ගාව නැහැ. ඉතින් ඔවුන්ට ඇති අයිතිය තමයි අනුව තමයි ඔවුන්ගේ උපන්දිනය සමරන්නේ. දැන් හිතන්නකෝ පොහොසත් පවුලක නම් ඔවුන්ට උපන්දිනය ගොඩාක් ලොකුවට සමරන්න ලොකු අයිතියක් තිබ්බා. නමුත් මධ්‍යම පාන්තික පවුලකට ඔවුන්ට තිබ්බේ ඉතාමත් සුළු අයිතියක්. ඒක නිසා ඔවුන් සුළුවට තමයි උපන්දිනය සමරුවේ. හැබැයි යාචක පවුලක නම් ඔවුන්ට ඔන්න උපන්දිනය සමරන්න කිසිම අයිතියක් තිබ්බේ නැහැ. මොකද ඔවුන් ගාව ඒ අවශ්‍ය තරම් සල්ලි හෝ කිසිම දෙයක් නොමැති නිසා. ඉතින් මේ වගේ තමයි මේ සතුට වගේම තමයි දුකත් මිනිස්සු සමරන්නේ. ඒ විදිහටම තමයි. ඒ පිළිබඳව තමයි මේ කතන්දරෙන් කියලා දෙන්නේ. ඉතින් මේ කොරෝනා වසංගතයත් පැවතෙන කාලෙක මේ වගේ පාඩමක් ඔබ සියලු දෙනාටම හොඳින් දැනේවි, වැටහෙවි කියලා මම විශ්වාස කරනවා. प्रस्तुत कहानी में श्रम के महत्ता, नियमितता, समय की पाबंदी के मूल्यों के साथ करुणा और भावनात्मकता के अधिकारों का सजीव और सार्थक चित्रण हुआ है. प्रस्तुत कहानी में ඉදිරිපත් කරලා තියෙන කතන්දරේ ශ්‍රම की महत्ता ඒ කියන්නේ ශ්‍රමයේ ඇති වැදගත්කම, नियमितता ඒ කියන්නේ නිත්‍යභාවය, समय के पाबंदी के मूल्यों के साथ ඒ කියන්නේ සමය කියලා කියන්නේ කාලය, පාබන්දි කියලා කියන්නේ තහංචි. එතකොට මූල්‍ය කියලා කියන්නේ වටිනාකම්. එහෙම නැත්නම් අගයන්. කරුණා කියලා කියන්නේ සානුකම්පාව. එහෙම නැත්නම් अनुकंपाव. और भावनात्मकता के अधिकारों का सजीव
और सार्थक चित्रण हुआ है। और සහ භාවනාත්මක කියන්නේ හැඟීම් බර එහෙම නැත්නම් චිත්තවේගී අධිකාර කියලා කියන්නේ අයිතිය සහ සජීව කියලා කියන්නේ සජීවී और සහ सार्थक කියලා කියන්නේ අර්ථවත් චිත්‍රන් हुआ है නිරූපණය වෙලා තියෙනවා. එතකොට මෙහි අර්ථය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන කතාවේ ශ්‍රමයෙහි වැදගත්කම, නිත්‍යභාවය, කාලයා විසින් තහනම් කරලා තියෙන වටිනාකම්, අගයන්, ඒත් සමගම අනුකම්පාව සහ චිත්ත වේග ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මෙන්න මේ වගේ සජීවී අර්ථවත් නිරූපණයක් මෙම කතාව තුළ අඩංගු වෙලා තියෙනවා. दुख के अधिकार का तुलनात्मक कथा प्रसंग दो माताओं के भावों के दुख के अधिकार का अनाधिकार को व्यक्त करता है. दुख के अधिकार දුක් වීමේ අයිතිය තුලනා කියලා කියන්නේ අපි සංසන්දනය කරනවා කියන එක. කතා ප්‍රසංග කතාවේ අන්තර්ගත දෝ මාතාවුන් ඒ කියන්නේ අම්මලා දෙන්නෙක් කේ භාවෝන් ඒ කියන්නේ අම්මලා දෙන්නෙක්ගේ හැඟීම් දුක්ඛේ අධිකාර ඒ කියන්නේ දුක් විඳීමට ඇති අයිතිය අනාධිකාර අධිකාර කියන්නේ අයිතිය එතකොට අනාධිකාර කියන්නේ අයිතියක් නැහැ को व्यक्त करता है ඒ කියන්නේ අනාධිකාර को व्यक्त करता है කියලා කියන්නේ අයිතියක් නැහැ කියලා මේ කතාව තුළින් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් පවසනවා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ කතාව ඇතුළතද අම්මලා දෙන්නෙක්ගේ දුක පිළිබඳව මේ කතාවේ සඳහන් කරනවා. ඉතින් දුක් වීමටත් අයිතියක් නැති බව තමයි මේ කතාවෙන් අපිට කියලා දෙන්නේ. ඒ කියන්නේ තමයි දුක් වෙන්නත් අපිට අයිතියක් තියෙන්න ඕනේ. එහෙම නැතුව සමහර වෙලාවට අපිට දුක් වෙන්නවත් අයිතියක් නැහැ කියන එක තමයි මේ කතන්දරෙන් කියලා දෙන්නේ. ඔබට කතන්දරේ ඉගෙන ගත්තී ඔබට තේරෙයි ඇයි මං කියන්නේ දුක් වෙන්නත් අයිතියක් තියෙන්න ඕනි කියලා. හරි අපි ඉදිරියට යමු. मनुष्यों की पोशाक उन्हें विभिन्न श्रेणियों में बांट देती है. मनुष्य කියලා කියන්නේ මනුෂ්‍යයන්ගේ पोशाक කියලා කියන්නේ ඇඳුම उन्हें කියලා කියන්නේ ඔවුන් විභින්න කියලා කියන්නේ විවිධ ශ්‍රේණි කියලා කියන්නේ පන්ති බහන්ට් දේතා බෙදලා දෙනවා. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සෙක්ගේ ඇඳුම ඔවුන්ව විවිධ පන්ති වලට බෙදලා දෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න එක් මිනිසෙක් ඔහු අඳින විදිහෙන් තව කෙනෙක් හිතනවා මෙයා නම් ලොකු මහත්තයෙක් කියලා. අපි හිතමු සාමාන්‍ය දුප්පත් විදියට ඇඳලා ඉන්නවා කියලා. එතකොට සාමාන්‍ය ඇඳුමක් ඇඳලා හිටියොත් එයාව සාමාන්‍ය මිනිහෙක් කියලා මිනිස්සුන්ව විවිධ පන්ති වලට බෙදනවා. අපි හිතමු වැරහැල්ලක් ඇඳගෙන හිටිය කියලා. ඔන්න වැරහැල්ලක් ඇඳන් හිටියොත් කියනවා ආනේ මෙයා නම් හිඟන්නේක් වෙන්නේ නැති කියලා. ඉතින් මේ මිනිස්යන් ඇඳලා ඉන්න ඇඳුම තමයි සමහර වෙලාවට ඔවුන්ව විවිධ පන්ති වලට බෙදලා වෙන් කරන්නේ. වර්තමාන සමාජයේ උනත් මිනිස්සෙක් හොඳට ඇඳලා හිටියොත් හොඳට ඇඳලා තැනකට ගියොත් ඒ මිනිස්යාට ලැබෙන සැලකිලි ගොඩාක් වැඩි. ඒ වගේම ඒ ඇඳුම වැරහැල්ලක් ඇඳගෙන ගියොත් එම කාර්යයටම ඒ මිනිස්යාට ලැබෙන සැලකිල්ල ගොඩක් අඩුයි. කතා බහේ ඉඳලම ලැබෙන සැලකිලි ගොඩාක් වෙනස් වෙනවා. ඉතින් මේ ඇඳුම කියන දේ මිනිස්යන් वर्गीकरणයකට ලක් කරනවා. प्रायः पोशाक ही समाज में मनुष्य का अधिकार और उसका दर्जा निश्चित करती है. प्रायः सामान्यයෙන් पोशाक ඇඳුම එහෙම නැත්නම් වස්ත්‍රය ही ඇඳුමමයි සමාජයේ මනුෂ්‍යයාගේ අධිකාර ඒ කියන්නේ හිමිකාරීත්වය और සහ उसका ඔහුගේ දර්ජා ඒ කියන්නේ තත්වය නිශ්චිත කරती है ඒ කියන්නේ තීරණය කරනවා. සාමාන්‍යයෙන් ඇඳුමම තමයි
සමාජයේ මනුෂ්‍යයාගේ අයිතිය සහ ඔහුගේ තත්ත්වය තීරණය කරන්නේ. ඒ කියන්නේ මනුෂ්‍යෙක් ඇඳලා පැළඳලා ඉන්න විදිහෙන් තමයි සමාජයේ ඔහුගේ තත්ත්වය එහෙම නැත්නම් ඔහුට ඇති අයිතිය තීරණය කරන්නේ. वो हमारे लिए अनेक बंद दरवाजे खोल देती है, परंतु कभी ऐसी भी परिस्थिति आ जाती है कि हम जरा नीचे झुककर समाज के निचली श्रेणियों की अनुभूति को समझना चाहते हैं. उस समय पोशाक ही बंधन और अड़चन बन जाती है. वो हमारे लिए එය අපි සඳහා අනෙක් විවිධ බන්ධ දරවාසේ ඒ කියන්නේ වැහිලා තියෙන දොරවල් खोल देती है ඇරලා දෙනවා. परंतु නමුත් कभी වෙලාවකට ऐसे भी මේ වගේත් परिस्थिति अवस्था आ जाती है එනවා कि මොකද්ද हम जरा नीचे झुककर අපි ටිකක් බිමට නැමිලා සමාජයේ නිචලී කියලා කියන්නේ පහත්. එතකොට නිචලී ශ්‍රේණියෝන් කියලා කියන්නේ පහත් පන්තිවල එහෙම නැත්නම් පහත් වර්ගයේ की अनुभूतियों को අත්දැකීම් समझना चाहते हैं තේරුම් ගන්න අවශ්‍ය වෙලා ඉන්නවා. उस समय ඒ වෙලාවට पोशाक ही वस्त्रයමයි ඇඳුමමයි बंधन බැඳීමක් और සහ अर्चन बाधाවක් बन जाती है බවට පත්වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔහු කියනවා දැන් මේ ඔහු කවුද? මේ කතන්දරය අපිට කවුරු හරි කියලා දෙනවා. මේ පුද්ගලයා තමයි කියන්නේ. දැන් මේ පුද්ගලයා ඇඳුම ගැන කියනවා. මේ පුද්ගලයා කියනවා මේ ඇඳුම සමහර වෙලාවට වැහිලා තියෙන දොරවල් ඇරලා දෙනවා කියලා. උදාහරණයක් කිව්වොත් හොඳට ඇඳ පැළඳගෙන තැනකට ගියාම ඔන්න අනිත් මිනිස්සුන්ට නැති සැලකිලි ලැබිලා තමන් වැඩකට ගියා නම් වැඩේ ඉක්මනට කරගන්න ලැබෙනවා. අන්න ඒ වගේ දෙයකට තමයි වැහිලා තියෙන දොරවලුත් ඇරලා දෙනවා කියලා කියන්නේ. ඔන්න ඇඳුමේ තියෙන එක වාසියක්. परंतु නමුත් ඔහු කියනවා සමහර වෙලාවට මෙන්න මේ වගේ අවස්ථාත් ඇති වෙනවා. සමාජයේ පහළ පන්තිවල ඉන්න අයගේ අත්දැකීමුත් ඒගොල්ලන්ගේ දේවලුත් තේරුම් ගන්න අවශ්‍ය වුණාම ඔන්න මේ ඇඳුමම බාධාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි හිතමුකෝ හොඳට ඇඳලා ඉන්න කෙනෙක් කියලා. දැන් හොඳට ඇඳලා හරි අපි හිතමු හොඳට කෝට් ඇඳලා ලස්සනට ඉහළ පැලැන්තියේ විදියට ඇඳලා ඉන්න කෙනෙක්ට යම්කිසි තැනකට ගියාම හොඳට සැලකිලි හම්බ වෙලා ඒ කියන්නේ වැහිලා තියෙන දොරවලුත් ඇරෙනවා. ඒ කියන්නේ හරිම වාසි. හැබැයි අන්න ඒ වගේ කෙනෙක්ට හිතුනොත් මම මේ සමාජයේ පහළ පැලැන්තියේ මිනිස්සුන්ගේ දේවල් මොකද වෙලා තියෙන්නේ කියලා ඒ මිනිස්යාගෙන් අහන්න යන වෙලාවට අහන්න බෑ. මොකද දැන් අපි හිතමු හොඳට ඇඳලා ඉන්න මිනිසෙක් ඔන්න අර පාරේ හිඟා කන කෙනෙක් කාගාවට හරි නැමිලා කතා කර හිටියොත් මොකද වෙන්නේ? ඔන්න මිනිස්සු හැරි බලනවා අනේ අර හොඳට වැදගත් මිනිසයා මොකද්ද මේ හිඟන්නේ එක කරන්නේ කියලා ඔන්න හැරි බලන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒ වගේ තැනකදී මේකට බාධාවක් වෙලා තියෙන්නේ මේ ඇඳුමම තමයි කියලයි මොහු කියන්නේ. जैसे वायु की लहरें कटी हुई पतंग को सहसा भूमि पर नहीं गिर जाने देती, उसी तरह खास परिस्थितियों में हमारी पोशाक हमें झुक सकने से रोके रहती है. जैसे एक याने हरियट वायु की लहरें एक याने වාතයේ තියෙන රැලි කටි හුයි ඒ කියන්නේ කැඩිලා ගිය පතංකෝ ඒ කියන්නේ කැඩිච්ච සරුංගලයකට සෙහසා එක පාරටම භූමිය මතට नहीं गिरने देती වැටෙන්න දෙන්නේ නැහැ. उसी तरह ඒ විදිහටම खास विशेष परिस्थितियों में අවස්ථාවලදී हमारी पोशाक අපේ ඇඳුම हमें අපිට झुक सकने ඒ කියන්නේ අපිට නැමෙන්න තියෙන හැකියාව रोके रहती है නවත්තනවා. ඒ කියන්නේ මොකද්ද?
ඒ කියන්නේ හරියට කැඩිච්ච සරුංගලයක්. ඔන්න දැන් පාවෙමින් තියෙන සරුංගලයක් එකපාරටම නූල කැඩුනොත් ටක් ගාලා බිමට වැටෙන්නේ නැහනේ. මොකද වෙන්නේ? සරුංගලය පාවෙලා තමයි අන්තිමටම බිමට වැටෙන්නේ. ඔහු කියනවා ඒ වගේ තමයි යම්කිසි දෙයකදී මෙන්න මේ ඇඳුම තමයි ඔවුන්වත් වළක්වන්නේ ඕනෑම අවස්ථාවකදී මේ වගේ අපේ පහළ පන්තිවල කට්ටියන්ට කතා කරන එකත් නවත්තන්නේ ඇඳුම තමයි කියලායි ඔහු කියන්නේ. ඒ කියන්නේ දැන් මේ පුද්ගලයාට අවශ්‍ය වුණත් කෙනෙක්ට කතා කරලා මොකද උනේ කියලා මේ පහත්ල පන්තියක කෙනෙක්ගෙන් අහන්න. හැබැයි ඔහු අර හොඳට ඇඳ පැළඳගෙන ඉන්න නිසා ඔහුට ඒකට මදිකමක් හිතෙනවා. නිකන් හරි නෑ වගේ කියලා ඔහුට හිතෙනවා. දැන් ඔබට හිතා ගන්න පුළුවන් නේද මේ කතන්දරේ කියන එක්කෙනා ඔහුට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඔහු හොඳට ඇඳ පැළඳගෙන ඉන්න කෙනෙක්. දැන් ඔහුට තියෙන ප්‍රශ්නය තමයි මොහු මේ හොඳට ඇඳ පැළඳගෙන ඉන්න නිසා මොහුට දැන් සමාජයේ අර පහත් පන්තිවල කෙනෙක් ඉන්නවා. ඔහුගේ ළඟට ගිහිල්ලා විස්තර දැනගන්න විදිහක් නැහැ. ඔහුගේ දැන් මේ ඇඳුම තමයි බාධාවක් වෙලා තියෙන්නේ. හරි, අපි දැන් බලමු ඔහු මොකද්ද කියන්නේ කියලා. बाजार में फुटपाथ पर कुछ खरबूजे डालियां में और कुछ जमीन पर बिखरे के लिए रखे जाने पड़ते थे. बाजार में කියලා කියන්නේ කඩ මණ්ඩියේ फुटपाथ पर ඒ කියලා කියන්නේ පදික වේදිකාවේ कुछ खरबूजे. දැන් මෙතන තියෙන්නේ खरबूजे කියලා. නමුත් ඉන්දියාවේ මෙතන කරබූජේ කියන වචනයට කරබූජේ කියලා පාවිච්චි කරනවා. ඔබ මගේ channel එකත් එක්ක මුලින් ඉඳන් එකතු වෙලා ඉන්න කෙනෙක් නම් මම මේ දේ ඔබට කලිනුත් කියලා තියෙනවා. සමහර වචන තියෙනවා අපිට වෙනත් භාෂාවලින් හින්දි භාෂාවට එකතු වෙන වචන. උදාහරණයක් විදිහට අපි ගොඩක් දෙනෙක් අහලා තියෙන වචනයක් තමයි සබ්ජි. සබ්ජි කියලා කියන්නේ එළවලු. එතකොට ව්‍යංජන වලටත් සබ්ජි කියලා කියනවා. ඉතින් මේ සබ්ජි කියන වචනේ හරිම උච්චාරණය තමයි සබ්ජි. නමුත් ඉන්දියානුවන් ඔවුන්ට ඒ ලැබුණු විදේශීය වචනය ඔවුන් හින්දි වචනයකට පරිවර්තනය කරගෙන අදටත් ඉන්දියානුවන් භාවිතා කරන්නේ සබ්ජි කියලා. අන්න ඒ වගේ තමයි මේ කරබූජා කියන වචනයත් කරබෝජා කියලා තමයි ඉන්දියාවේ බොහෝ වෙලාවට භාවිතා කරන්නේ. ඊළඟ දේ තමයි දැන් මේ කරබූජා කියන වචනයට අපිට සිංහලෙන් බොහෝ ගුරුවරු වට්ටක්ක කියලා දීලා තියෙනවා. තවත් ගුරුවරු කොමඩු කියලා දීලා තියෙනවා. එතකොට ඇත්තටම කරබූජා කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම කරබූජා කියලා කියන්නේ කොමඩුවත් වට්ටක්කවත් දෙකම නෙමෙයි. ඔබ බලන්නකො මේ පින්තූර දිහා. මේ පින්තූරේ අපි ලංකාවෙත් ගොඩාක් වෙලාවට දකින්න තියෙන මෙන්න මේ පැණි කොමඩු වලට හින්දි භාෂාවෙන් කියන්නේ තරබූජා කියලා. තරබූජා. එතකොට මෙන්න මේ අර පිට කොළ පාටට තියෙන කොමඩු වලට තමයි තරබූජා කියලා කියන්නේ. එහෙනම් වට්ටක්ක වලට මොකද්ද කියන්නේ? වට්ටක්ක වලට කියන්නේ කද්දු කියලා. අපි සාමාන්‍යයෙන් ඔය ලංකාවේ පාවිච්චි කරන වට්ටක්ක තියෙන්නේ. අන්න ඒ වට්ටක්ක වලට කියන්නේ කද්දු කියලා. එතකොට මේ කරබූජා කියලා කියන්නේ මොකද්ද? කරබූජා සාමාන්‍යයෙන් හැඩය පිටින් බලපුවාම හැඩය නිකන් වට්ටක්ක ගෙඩියක් වගේ තමයි. හැබැයි ඇතුළ නිකන් කොමඩු ගෙඩියක රහක් තමයි එන්නේ. හැබැයි කොමඩු ගෙඩිය තරම්ම සියුම් නැහැ. මේක ඇතුළ ටිකක් හයියයි. නමුත් පැණි රහයි. ඔබ බලන්නකෝ මෙන්න මේ පින්තූරේ තියෙන්නේ මේ කරබූජා. එතකොට මම මේ සඳහා සිංහලෙන් නමක් හෙව්වා. මට නම් දෙකක් හම්බ වුණා. එකක් තමයි මේකට කියනවා ප්‍රංශ කොමඩු කියලා. අනිත් දේ තමයි කැන්ටලූප් කොමඩු කියලා අපි භාවිතා කරනවා. ඔබට මේ පින්තූරවල පේනවා ඇති මෙහි පෙනුම වට්ටක්ක ගෙඩියක් වගේ. නමුත් ඇතුළ කොමඩු විශේෂයක් විදියට තමයි මේ පළතුරක් විදියට තමයි ගණන් ගන්නේ.
ඉතින් ඒ නිසා මම පාඩමේ ඉදිරියට මෙය කොමඩු විශේෂයක් නිසා කොමඩු කියලා පාවිච්චි කරනවා. ඩාලියාම්මේ කියලා කියන්නේ කූඩවල और සහ कुछ ටිකක් ज़मीन पर පොළව උඩත් बिक्री के लिए විකිණීම සඳහා රකේ ජානේ පඩතේ තේ තියන්න සිදු වෙලා තිබ්බා. ඒ කියන්නේ කඩමණ්ඩියේ පදික වේදිකාවේ. දැන් ඔබට මම මේ පින්තූර වලින් පෙන්නන්නම්. ඉන්දියාවේ කඩමණ්ඩියේ පදික වේදිකාව කියලා කිව්වම මෙන්න මේ වගේ ගොඩාක් වෙලාවට ගොඩාක් මිනිස්සු තමන්ගේ බඩු ටික ඕනෑම දෙයක් කඩමණ්ඩියක් ඉස්සරහා මෙන්න මේ වගේ බිම තියාගෙන ඉතින් ඉඳගෙන ඉන්නවා කවුරු හරි ඇවිල්ලා තමන්ගේ බඩු ගන්නකම්. අන්න ඒ වගේ අවස්ථාවක් ඔබ සිහියට නගා ගන්න. ඔහු කියනවා කඩමණ්ඩියේ පදික වේදිකාවේ කොමඩු ටිකක් කූඩේක දාලා සහ තවත් කොමඩු ටිකක් පොළවේ බිමින් තියලා විකුණන්න සිද්ධ වෙලා තිබ්බලු. खरबूजों के समीप एक अधेड़ उम्र की औरत बैठी रो रही थी. खरबूजों के समीप ඒ කියන්නේ මේ නැප්ටලූන් කොමඩු සමීපයේ මේ කොමඩු සමීපයේ අධේඩ් උමර් ඒ කියන්නේ අධේඩ් කියලා කියන්නේ මැදි. එතකොට මැදි වයසේ औरत ස්ත්‍රියක් बैठी ඉඳගෙන रो रही थी ඉඳගෙන අඬා හිටියා. खरबूजे बिक्री के लिए थे परंतु उन्हें खरीदने के लिए कोई कैसे आगे बढ़ता. खरबूजों को बेचने वाली तो कपड़े से मुंह छिपाए सिर को घुटने पर रखे पप पर रो रही थी. खरबूजे बिक्री के लिए थे ඒ කියන්නේ මේ කොමඩු විකිණීම සඳහායි තිබ්බේ. परंतु නමුත් उन्हें खरीदने के लिए ඒවා මිලදී ගැනීමට कोई කවුරු හරි कैसे කොහොමද आगे बढ़ता ඉදිරියට යන්නේ. खरबूजों को बेचने वाली ඒ කියන්නේ මේ කොමඩු විකුණන කෙනා कपड़े से රෙද්දකින් मुंह छिपाए මූණ වහගෙන सिर को घुटनों पर හිස දන හිසේ තබාගෙන පප පර් ඒ කියන්නේ මේ ඉකි ගහන සද්දය රෝ රහී තී අඬ හිටියා. ඔබ සාමාන්‍යයෙන් දැකලා ඇති ඉන්දියාවේ සමහර ස්ත්‍රියන් තමන්ගේ සාරි පොටෙන්ම ඔළුවත් වහගන්නවා. ඉතින් මේ ස්ත්‍රියන් ඔළුව වහගෙන එයින් මූණත් වහගෙන ඒ කියන්නේ ඒ මූණට වෙනකම්ම පාත් කරගෙන දැන් ඔන්න කාටවත් මූණ පේන්නේ නැහැ. ඇය තමන්ගේ ඔළුව දන හිසේ තියාගෙන ඉකි ගගහ අඬනවා. මේ කොමඩු නම් තිබ්බේ විකුණන්න තමයි. ඒ වුණාට දැන් කියනවා මේවා මිලදී ගන්න කවුරු හරි කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඇයි කොහොමද ඉස්සරහට යන්නේ කියලා කියන්නේ? මොකක් හරි හේතුවක් ඇති ඒවා කාටවත් මිලදී ගන්න බැරි. අපි බලමු ඒ හේතුව මොකක්ද කියලා. මෙහි පපක් කර කියලා කියනවානේ. මම කියවනේ ඉකි ගහ කියලා. ඉතින් ඒකට තවත් හින්දි භාෂාවෙන් සමාන වචනයක් තමයි බිලක් කර කියලා කියන්නේ. කියන්නේ මොරදිදී අඬනවා කියන තේරුම. पड़ोस की दुकानों के तख्तों पर बैठे या बाजार में खड़े लोग घृणा से उसी स्त्री के संबंध में बातें कर रहे थे. पड़ोस की दुकानों के ඒ කියන්නේ අහල පහල කඩවල් වල තක්තෝම් පර් ඒ කියන්නේ බංකු වල එහෙමත් නැත්නම් මිනිස්සුන්ට ඉඳ ගන්න තැන් හදලා තියනවනේ ලෑලි දාලා අන්න ඒ වගේ ඉඳගෙන යා එහෙම නැත්නම් බාසාර් මේ කඩමණ්ඩියේ खड़े लोग හිටගෙන හිටපු මිනිස්සු ග්‍රිනාසේ ඒ කියන්නේ වෛරයෙන් කියනකටත් වැඩිය පිළිකුලෙන් उसी औरत के संबंध එම ස්ත්‍රිය සම්බන්ධයෙන් बातें कर रहे थे කතා කරමින් හිටියා.
දැන් මේ පුද්ගලයා මේ අපිට කතාව කියන පුද්ගලයා ඉන්නවනේ. ඔහු දකින දේවල් තමයි කියන්නේ. ඔහු දකිනවා මේ එක ස්ත්‍රියක් කොමඩු වගේක් තියාගෙන මේ මූණත් හරියට පේන්නේ නෑ වැහිලා. ඇය හොඳටම අඬනවා. ඉතින් අහල පහල කඩවල් වල ඉඳගෙන හිටගෙන හිටපු මිනිස්සු හරිම පිළිකුලෙන් මේ ස්ත්‍රිය ගැන කතා කර කර හිටියා. उस स्त्री का रोना देखकर मन में एक व्यथा सी उठी, पर उसके रोने का कारण जानने का उपाय क्या था? फुटपाथ पर उसके समीप बैठने में मेरी पोशाक ही व्यवधान बन खड़ी हो गई. उस स्त्री एम स्त्रिय रोना देखकर आदनवा දැකලා मन में හිතෙයි एक व्यथा හිතෙයි එක පීඩාවක් සී උටි पीड़ावक वगे ඇති වුණා. पर නමුත් उसके रोने का कारण ඇයගේ ඇඬීමට හේතුව जानने का දැනගැනීමේ उपाय क्या था? දැනගැනීමේ उपाय මොකද්ද? फुटपाथ पर පදික වේදිකාවේ उसके समीप ඇගේ සමීපයේ बैठ सकने में ඉඳ ගැනීමට ඇති හැකියාව मेरी पोशाक මගේ ඇඳුම ही मेरी पोशाक ही මගේ ඇඳුමම තමයි व्यवधान බාධාවක් बन खड़ी हो गई है බාධාවක් බවට පත් වෙලා හිටගෙන ඉන්නේ. කඩී හෝගයි කියන්නේ හිටගෙන ඉන්නේ කියන එක. එතකොට මෙහි තේරුම තමයි මගේ ඇඳුමම තමයි මේ බාධාවක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති මේ පාඩම පටන් ගත්තෙම ඇයි මේ ඇඳුම ගැන කතා කරේ කියලා. මේ කවුරු හරි මහත්තයෙක් දකිනවා මේ පදික වේදිකාවේ එක ස්ත්‍රියක් කොමඩු විකුණමින් අඬා ඉන්නවා. එතකොට මේ මහත්තයාට මේ ස්ත්‍රියට ළඟට ගිහිල්ලා කතා කරන්න බෑ. මොකද ඔහුගේ ඇඳුම නිසා. ඔහු කියනවා මේ ස්ත්‍රිය අඬනවා දැකලා. ඉතින් ඇය ඉකි ගහ අඬනවානේ. ඉතින් ඔන්න මෙයාටත් හරිම දුකයි. දැන් හිතේ පුංචි දුකක් කනස්සල්ලක් ඇති වෙලා මෙයාට ගිහිල්ලා මෙයාට දැනගන්න ඕනි ඇයි මේ ස්ත්‍රිය අඬන්නේ කියලා. නමුත් ඇගේ ගාවට ගිහිල්ලා ඇගෙන් ඔහුට අහන්න බෑ ඔහු මේ ඇඳගෙන ඉන්න විදිහත් එක්ක. ඉතින් දැන් ඔහු හිතනවා මං කොහොමද මේ ස්ත්‍රිය අඬන්නේ ඇයි කියලා මං කොහොමද දැනගන්නේ කියලා. एक आदमी ने गुड़िया से एक तरफ थूकते हुए कहा, क्या जमाना है, जवान लड़के को मरे पूरे एक दिन नहीं बीता और ये बेहया दुकान लगा के बैठी है. एक आदमी एक मनुष्य घृणा से कोपයෙන් एक तरफ एक දිහාවකට थूके हुए कहा. කෙල ගහලා කිව්වා. එක මනුස්සයෙක් එක දිහාවකට කෙල ගහන ගමන් කිව්වා क्या समाना है මොන වගේ කාලයක්ද? जवान लड़के को තරුණ පිරිමි ළමයෙක් मरे हुए මැරිලා एक दिन नहीं बीता එක දවසක්වත් ගත වුණේ නැහැ. और සහ यह बेहया මේ ලැජ්ජ නැති එකි. එතකොට බේහයා කියලා කියන්නේ නිර්ලජ්ජා. එහෙම නැත්නම් බේෂරම් කියන අර්ථය. එතකොට මේ ලැජ්ජ නැති එකි දුකාන් ලගාකර කඩයක් දාගෙන බේටි හේ ඉඳගෙන ඉන්නවා. ඔන්න දැන් අර මහත්තයා හොයනවනේ ඇයි මේ ස්ත්‍රිය අඬන්නේ කියලා. එතකොට ඔන්න එක මිනිස්සෙක් කඩේ හිටිය මිනිස්සෙක් පැත්තකට කෙල ගහලා කියනවා මොන වගේ කාලයක්ද මේ තරුණ කොල්ලා මැරිලා හරියට දවසක්වත් ගෙවුනේ නෑ. මේ ලැජ්ජ නැති එකි මෙතන කඩේකුත් දාගෙන ඉඳගෙන ඉන්නවා කියලා හරියට වෛරයෙන් වගේ දැන් ඔන්න මිනිස්සෙක් කිව්වා. दूसरे साहब अपनी दाढ़ी खुजाते हुए कह रहे थे, अरे जैसी नीयत होती है अल्लाह भी वैसा ही बरकत देता है. दूसरे साहब අනිත් මහත්තයා अपनी दाढ़ी තමන්ගේ රැවුල खुजाते हुए ඒ කියන්නේ
දැන් මෙතනදී කුජාතා කියලා ඕන් පාවිච්චි කරලා තියෙන්නේ. ඔබ දැකලා ඇති සමහර කට්ටිය කතා කරනකොට අර රැවුල අතින් අත ගගා රැවුල අතින් හද කතා කරනවා. අන්න ඒකට තමයි මෙතනදී කුජාතා කියලා ඕන් භාවිතා කරලා තියෙන්නේ. එතකොට කුජාතේ හුවේ කෙහෙරේතේ මේම අනිත් මිනිස්සයා තමන්ගේ රැවුල හොඳට අතින් හද කියවුවා. අරේ අනේ මොන වගේ අරමුණක්ද තියෙන්නේ අල්ලාබි දෙවියනුත් වේසේහි ඒ වගේම බර්කත් දේතා හේ ඒ කියන්නේ තෑගි දෙනවා ඒ විදිහට තමයි ආශිර්වාද කරන්න කියලා කිව්වා. ඒ කියන්නේ මොකද්ද? දැන් තව කෙනෙක් වයින්කොට එතන හිටිය අනිත් මිනිසයා දැන් ඔන්න රවුලත් හද කියනවා. දැන් යටිහිතේ තියෙන අරමුණේ විදිහට තමයි අපිට ප්‍රතිඵල හම්බ වෙන්නේ. දැන් අපි සිංහලෙනුත් කියනවානේ අපි කරන දේට අනුව තමයි අපිට ඒකේ ප්‍රතිඵල හම්බ වෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි ඒතරිනුත් අදහස් කරන්නේ. යම් කෙනෙක්ගේ හිතේ හොඳ නැති දෙයක් තියෙනවා නම් දෙයියන්නුත් ඒකට හොඳ නැති ප්‍රතිඵලයක් තමයි දෙන්නේ. දැන් කෙනෙක් හොඳ දෙයක් කරනවා නම් දෙයියනුත් ඒකට ආශිර්වාද කරනවා. අන්න ඒ අදහසින් තමයි කියන්නේ. ඉතින් අරමුණ හොඳ නැත්නම් දෙයියනුත් අන්න ඒ වගේ ආශිර්වාද තමයි करने කියලා තමයි ඔන්න ඒ මිනිසයා කියනවා. सामने फुटपाथ पर खड़े एक आदमी ने दिया सलाई की तीली से खान खुजाते हुए कहा, अरे इन लोगों का क्या है? ये कमीने लोग रोटी के टुकड़े पर जान देते हैं. सामने फुटपाथ पर इधरिए दिब्ब पदिक वेदिकाव पर मत पड़े एक आदमी ने හිටපු එක මිනිස්සෙක් දියාසලායිකී තීලි ඒ කියන්නේ ගිනි කූරකින් ගිනි කූරකින් खान खुजाते කන කහන ගමන් हुए कहा කන කහන ගමන් කිව්වා අරේ අනේ इन लोगों का මේ මිනිස්සුන්ගේ क्या है ඒ කියන්නේ මේ මිනිස්සුන්ට මොනවද තියෙන්නේ ये कमीने लोग මේ නීච මිනිස්සු रोटी के टुकड़े ඒ කියන්නේ රොටි කෑල්ලකට पर जान देते हैं රොටි කෑල්ලකට පණ උනත් දෙනවා. දැන් කලින් මිනිස්සෙක් කිව්වනේ අර රවුලතකක මිනිස්සෙක් කිව්වනේ මේගොල්ලන්ගේ අරමුණු හොඳ නැහැ. ඒ නිසා තමයි දෙයියොත් ඒගොල්ල මෙයාලට මෙන්න මේ වගේ දේවල් දෙන්න කියලා කිව්වනේ. මේ විදියට ආශිර්වාද කරන්න කියලා කිව්වනේ. එතකොට තව මිනිස්සෙක් මේ පදික වේදිකාවම හිටිය මිනිස්සෙක් ගිනු කූරකින් කන කහ කිව්වා. අනේ ඉතින් මේ මිනිස්සුන්ට මොනවද තියෙන්නේ? මේ මිනිස්සු මේ නීච මිනිස්සු රොටි කෑල්ලක් කිව්වොත් පණ උනත් දෙයි කියලා ඔන්න තව මිනිහෙක් කිව්වා. එයින් අදහස් කරන්නේ මොකද්ද? ඉතින් මේ මිනිස්සු කෑමක් වෙනුවෙන් ඒ කියන්නේ රොටි කෑල්ලක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි කියන අදහස තමයි ඔවුන් එයින් අදහස් කරේ. इनके लिए बेटा बेटी कसम लुगाई धर्म ईमान सब रोटी का टुकड़ा है. इनके लिए කියලා කියන්නේ මොවුන්ට बेटा बेटी පුතා දුව කසම් ලුගායි ඒ කියන්නේ පති පත්නි ඒ කියන්නේ සැමියා බිරිඳ ධර්ම ඊමාන් ඒ කියන්නේ ආගම ධර්මය සබ් හැම දෙයක්ම රෝටි කා ටුකඩා है හැම දෙයක්ම රොටි කෑල්ලක් තමයි ඒ කියන්නේ මොකද්ද දැන් මේ මිනිසයා කියනවානේ මේගොල්ලන්ට නම් මොනවද තියෙන්නේ එතකොට මේ මිනිසුන්ට කිසි දෙයක් නැහැ ඒක නිසා රොටි කෑල්ලක් වෙනුවෙන් දුව පුතා සැමියා බිරිඳ ආගම ධර්මය ඕන දෙයක් විකුණයි පාවලා දෙයි කියන අදහසෙන් තමයි කියන්නේ. परचून की दुकान पर बैठे लाला जी ने कहा, अरे भाई उनके लिए मरे जिए का कोई मतलब न हो पर दूसरे के धर्म ईमान का तो ख्याल करना चाहिए. परचून के दुकान ඒ කියන්නේ සිල්ලරක් බඩු කඩේ बैठे ඉඳගෙන හිටපු लालाजी ने कहा लालाजी කිව්වා अरे भाई अने सहोदरया उनके लिए එයාලට मरे जिए මැරිලාද ජීවත් වෙලාද का कोई मतलब नहीं है කිසිම තැකීමක් නැහැ पर නමුත් दूसरे धर्म ईमान ඒ කියන්නේ වෙනත් ආගමික විශ්වාස का ආගමික විශ්වාස ගැන නම් ඛයාල් කරනා चाहिए හිතිය යුතුයි. ඔන්න එතකොට දැන් සිල්ලර බඩු කඩේ ඉඳගෙන හිටපු
කියන මහත්තයා කියනවා අනේ සහෝදරයා ඒගොල්ලන්ට මැරිලාද ජීවත් වෙනවද කියලා ඒක කිසිම ගාණක් නෑ. ඒ වුණාට අනිත් ආගමික විශ්වාස ගැනවත් චුට්ටක් හිතන්න ඕනේ නේද කියලා ඔහු කියනවා. ඇයි මෙහෙම කියන්නේ? දැන් ඉන්දියාව කියන්නේ ගොඩාක් ධාර්මික රටක්නේ. ඉතින් ඔවුන්ගේ විවිධ විශ්වාස තියෙනවා. ඒ වගේම ගොඩාක් බ්‍රාහ්මණ ඒ වගේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. ඉතින් ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව සමහර වෙලාවට ඔවුන් මරණයක් වුණ අවස්ථාවකදී දැන් සමහර විට ඔබ ලංකාවෙත් අහලා ඇති මරණගයක් නම් අපි මොකද්ද කියන්නේ? අන්න ඒ ගෙදර කිලි කියලා කියනවා. එතකොට ඒ කිලි තියෙන ගෙදරකට සමහර වෙලාවකට ඔබ අහලා ඇති සුරයක් දාගෙන ඉන්නවා නම් ඔන්න අන්නේ කිලි තියෙන ගෙවල් වලට යන්න හොඳ නැහැ කියලා කියනවා. ඉතින් ඒක පොඩි උදාහරණයකට මං කිව්වේ. ඉතින් අන්න ඒ වගේ එතකොට ඔහු කියනවා හරි ඒගොල්ලොන්ගේ ආගම ධර්මය ගැන හිතන්නේ නැත්තම් එතකොට අනිත් මිනිස්සුන්ගේ ආගම ධර්මය ගැනවත් ඒගොල්ලන්ගේ ආගමික විශ්වාස ගැනවත් අඩුම තරමේ හිතන්න ඕනේ නේද කියලා මේ ලාලාජී කියනවා. जवान बेटे के मरने पर 13 दिन का सूतक होता है और वो यहाँ सड़क पर बाजार में आकर खरबूजे बेचने बैठ गई है. जवान बेटे तरुण पुता मरने पर මැරුණෙන් පස්සේ 13 दिन ඒ කියන්නේ දවස් 13ක් සූතක් හෝතා හේ. සූතක් හෝතා හේ කියලා කියන්නේ ශෝක දවසක්. ඒ කියන්නේ දැන් ඔන්න අපි ලංකාවේ මළගයක් වුණාම නම් ඔන්න දවස් 7ක් අපි අර ඒ ශෝකය සමරනවා. එතකොට ඉන්දියාවේ නම් දවස් 13ක් එය සිද්ධ කරන්න ඕනේ. දැන් එතකොට ඒ අතර කාලය තුල අපි ලංකාවේ නම් කියන්නේ කිලි කියලානේ. එතකොට මේ සූතක් කියන එකට අපිට ගොඩාක් සමාන වචනයක් විදිහට මේ කිලි කියන වචනය ගන්න පුළුවන්. और සහ वह ඒ කියන්නේ ඇය यहाँ सड़क पर මේ පාරේ पर මත बाजार में आकर කඩමණ්ඩියට ඇවිල්ලා खरबूजे ඒ කියන්නේ කොමඩු बेचने बैठ गई විකුණන්න ඉඳගත්තා. ඔන්න ලාලාජී කියනවා හරිනම් පුතා තරුණ පුතෙක් මැරුණෙන් පස්සේ ඒ ගෙදර දවස් 13ක් යනකම් මේ ශෝකය සමරන්න ඕනේ. කොහෙවත් යන්නේ නැහැ. ඉතින් මේතන මොකද උනේ? ඔන්න එක දවසක්වත් යන්න කලින් මෙයා ඇවිල්ලා කඩමණ්ඩියේ මේ කොමඩු විකුණන්න පටන් ගත්තා. හසාර ආදමී ආතේ ජාතේ हैं. දහස් ගණන් මිනිස්සු එනවා යනවා. कोई क्या जानता है कि इसके घर में सूतक है. कोई क्या जानता है. කවුරු හරි දන්නවද කි මොකද්ද? इसके घर में මෑයගේ ගෙදර සූතක් है. මලගයක් කියලා. දැන් මෙහි කියනවා තව කෙනෙක් කියනවා මිනිස්සු දහස් ගණන් එනවනේ මේ කඩමණ්ඩියට. ඉතින් කවුරුත් දන්නේ නැහැ මෙයාගේ ගෙදර මේ මලගයක් කියලා. එතකොට මිනිස් මොකද කරන්නේ? එහෙම දන්නේ නැති වුණාම මෙයාගෙන් අර මේ කොමඩු මිලදී ගන්නවා. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මලගයක් වුණාම ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන් මලගයක් කියන්නේ කිලි ගෙදරක්නේ. එතකොට ඒ වගේ ගෙදරකින් ඒ වගේ තැනැත්තෙකුගෙන් අර අනිත් ධර්මයන්ට අනුකූලව ජීවත් වෙලා ඉන්න කට්ටිය මේ ඒවා බඩු ගන්නෙ නැහැ සහ සමහර වෙලාවට අල්ලන්නේ නැහැ. එතකොට ඔවුන් හිතනවා මේ බඩු ගත්තොත් ඔවුන්ව ඇල්ලුවොත් සහ ඔවුන්ගේ ධර්මය අපවිත්‍ර වෙනවා කියලා. උදාහරණයක් විදිහට මම කියන්නම්. දැන් අපි ශ්‍රී ලංකාවේදී මලගයක් එහෙම නැත්නම් කොටහලුගයක් මෙන්න මේ දේවල් කිලි වශයෙන් සලකනවා. සමහර වෙලාවට ඔය දේවාල කරන අය ඒ වගේ සුර දාගෙන ඉන්න අය මේ ගෙවල් වලින් කෑම කන්නේ නැහැ, මල ගෙදරකින් කෑම කන්නේ නැහැ, මේ වගේ ගෙවල් වලට යන්නේ නැහැ. මොකද ඔවුන් ඒ වෙලාවේ ඒ යෙදිලා ඉන්න ධර්මය අපවිත්‍ර වෙයි කියලා හිතලා. එතකොට ඉන්දියාවෙන් සූතක් කියලා කියන්නේ මේ අපවිත්‍ර මේ අවස්ථාවේ කියන්නේ මලකයක් කුඩා දරුවෙක් හම්බ වුණාම අන්න ඒ වගේ අවස්ථාවලදී ඔවුන් සූතක් ලෙස සලකනවා. අපවිත්‍රයි කියලා තමයි සලකන්නේ. ඒ නිසා ඔවුන් මල ගෙදරකටත් सूतक කියලා කියනවා. कोई इसके खरबूजे खा ले तो उसका ईमान धर्म कैसे रहेगा.
क्या अंधेर है? पास पड़ोस की दुकानों से पूछने पर पता लगा उसका 23 बरस का जवान लड़का था। कोई कौरुहरी इसके खरबूजे मैगे කොමඩු කාලේ කෑවොත් उसका ඔහුගේ ඊමාන් ධර්ම අවංක ධර්මය කේසේ रहेगा කොහොම රැකේවිද? එහි අර්ථය තමයි ඔහු කියනවා කවුරු හරි මෙයාගේ මේ කොමඩු කෑවොත් ඔහුගේ අවංක ධර්මයට මොනව වෙයිද කියලා තමයි කියන්නේ. ඇයි එහෙම කියන්නේ? දැන් මම කිව්වනේ දැන් ඇයගේ ගෙදර කිලි. එතකොට අර ආගමානුකූලව ජීවත් වෙන කෙනෙක්ගේ ඔවුන් විශ්වාස කරනවා මෙන්න මෙයාගේ මේ කොමඩු කවුරු හරි කෑවොත් අන්න ඒ ධර්මය අපවිත්‍ර වෙනවා කියලා. क्या अंधेर है? මොන අකටයුත්තක්ද? पास पड़ोस අහල පහල की दुकानों से අහල පහල කඩවල් වලින් पूछने पर ඇසීමෙන් පතා ලගා දැනගත්තා උස්කා ඇගේ 23 බරස් ඒ කියන්නේ අවුරුදු 23ක් වයස ඇති ජවාන් ලड़का තරුණ පුතෙක් හිටියා. जवान लड़का था. घर में उसकी बहू और पोता पोती है. ගෙදර उसकी बहू ඇගේ ලේලිය और සහ पोता पोती මුණුබුරා මිනිබිරි है ඉන්නවා. लड़का शहर के पास 1.5 बीघा पर जमीन में कचियारी करके परिवार का निर्वाह करता था. लड़का පිරිමි ළමයා शहर के पास ඒ කියන්නේ නගරය අසල 1.5 බීගා ඒ කියන්නේ 1.5 කියලා කියන්නේ එකහමාර. එතකොට බීගා කියලා කියන්නේ අපි ඉඩම් මනින මිනුමක්. ඒ කියන්නේ බිම මනින මිනුමකට තමයි බීගා කියලා කියන්නේ. උදාහරණයක් විදියට අපි ඔය ඉඩම් මනින්නේ අක්කර පර්චස් ඒ විදියට අන්න ඒ වගේ අර මේ බිම මනින මිනුමකට තමයි බීගා කියලා කියන්නේ. එතකොට අන්න ඒ එකහමාරක් විතර ලොකු සමීන් මේ බිම පොළවේ කචියාරි කියලා කියන්නේ එළවලු වගාවට තමයි කචියාරි කියලා කියන්නේ. කරके කරලා परिवार का पौल निर्वाह करता था. पौल रख बला गत्ता. खरबूजों की डालियां बाजार में पहुंचा कर कभी लड़का स्वयं सौदे के पास बैठ जाता, कभी माँ बैठ जाती. खरबूजों की डालियां एक यानी कोमोडू कूड बाजार में कड़मंडिයට पहुंचा कर ගෙනල්ලා कभी विटक लड़का පිරිමි ළමයා स्वयं තමන්ම සෝදා के पास बैठ जाता. විකිණීමට ඉඳ ගන්නවා. कभी विटक माँ बैठ जाती. अम्मा ඉඳ ගන්නවා. लड़का परसों सुबह मुँह अंधेरे बेलों में से पके खरबूजे चुन रहा था. लड़का පිරිමි ළමයා परसों ඒ කියන්නේ පෙරේදා සුබහ උදේ මුහ අන්දේරේ ඒ කියන්නේ පාන්දරම බේලොන් කියන්නේ වැල් වලින් පකේ ඒ කියන්නේ ඉදුණු खरबूजे ඉදුණු කොමඩු චුන් රහතා ඒ කියන්නේ තෝරමින් එහෙම නැත්නම් නෙලමින් සිටියා. මොකද උනේ පෙරේදා මේ අම්මගේ මේ අඬන අම්මගේ පුතා පෙරේදා එයාගේ අර කොමඩු වැල් වලින් කොමඩු නෙලනල හිටියා. गीली मैन की थरावट में विश्राम करते हुए एक शाम पर लड़के का पैर पड़ गया. गीली मैन ඒ කියන්නේ මොකද්ද? දැන් ඔබ දන්නවා උදේ පාන්දරට දැන් පිනි වැටිලා නිකන් හැමතැනම තෙත් වෙලා තමයි තියෙන්නේ. එතකොට අර තෙත්තුණු මේන් කියලා කියන්නේ නියරේ. තෙත්තුණු නියරේ තරාවත් මේ විශ්‍රාම් කරතේ हुए සීතලට විවේක ගනිමින් සිටිය एक शाम पर එක සර්පයෙක් මත लड़के का पैर පිරිමි ළමයාගේ කකුල පඩ් ගයා. ඒ කියන්නේ තැබුණා. මොකද උනේ දැන් පාන්දරට සීතලයිනේ. එතකොට මේ පාන්දර සීතලේ දැන් මේ පිරිමි ළමයා කොමඩු කඩ හිටියා. මේ නියරක් උඩ සීතලට මේ විවේක ගනිමින් හිටිය එක සර්පයෙක්ගේ ඇඟ උඩ මේ පිරිමි ළමයාගේ පය තියුණා.
सांप ने लड़के को डस लिया. සර්පයා විසින් පිරිමි ළමයාට දෂ්ට කරා. ඔන්න දැන් පිරිමි ළමයාගේ පය සර්පයෙක්ගේ මත තියවුණා. ඊට පස්සේ මේ සර්පයා පිරිමි ළමයාට දෂ්ට කරා. लड़के की बुढ़िया माँ बावली होकर ओजा को बुला लाई. लड़के की ඒ කියන්නේ පිරිමි ළමයාගේ එහෙම නැත්නම් කොල්ලගේ බුඩියා මා වයසක අම්මා භාවලී හෝකර් ඒ කියන්නේ උමතු වෙලා එහෙම නැත්නම් හරියට පිස්සුවෙන් වගේ ඕජා ඒ කියන්නේ කට්ටඬියෙක් කෝ බුලාලායි කට්ටඬියෙක් එකතු කරගෙන ආවා. ඔන්න දැන් අම්මට හරියට පිස්සු වැඩිලා වගේ අම්මා මොකද කරේ? අම්මා ගිහිල්ලා කට්ටඬියෙක්ව තමයි ඔන්න එක් කරගෙන ආවේ. जानना भूखना हुआ. नाग देव की पूजा हुई. ජාන්නා භූක්නා කියලා කියන්නේ ඔබ සමහර විට හින්දි චිත්‍රපටවලත් දැකලා ඇති අර මන්තර ගුරුකම් කරන කට්ටිය ඇවිල්ලා සමහර වෙලාවට අලු පිබිනවා ඒ වගේම අර මොනර පිහාටු අරගෙන එක එක මන්ත්‍ර ගුරුකම් කරනවා. ඉතින් මේ විදිහට මේ මන්තර ගුරුකම් ඇවිල්ලා කරා. ඊට පස්සේ නාගදේව ඒ කියන්නේ නාගදේවයන්ට පූජා කී. නාගදේවයන්ට පූජා පැවැත්තුවා. पूजा के लिए दान दक्षिणा चाहिए. पूजा के लिए पूजाව සඳහා දාන දක්ෂිනා ඒ කියන්නේ පුද පඳුරු चाहिए අවශ්‍යයි. ඔන්න දැන් මේ කට්ටඬියෙක් ඇවිල්ලා එහෙම නැත්නම් මන්තර ගුරුකම් කරන කෙනෙක් ඇවිල්ලා මොකද කරේ? මේ සර්පයා දෂ්ට කරලා ඉන්න පිරිමි ළමයාට මේ පුද පූජා පවත්වුවා. ඊට පස්සේ දැන් මේ පුද පූජා පවත්වපු කෙනාට අපි තුටු පඳුරු දෙන්න ඕනනේ. ඉතින් ඔන්න දැන් මෙයාගේ මේ පුද පූජාවට පඳුරු දෙන්න අවශ්‍යයි. घर में जो कुछ आटा और अनाज था दान दक्षिणा में बैठ गया. घर में ගෙදර कुछ जो कुछ आटा ගෙදර යම් ආටා ප්‍රමාණයක් තිබ්බද ආටා කියලා කියන්නේ ආටා පිටි or සහ අනාජ් ධාන්‍ය ගෙදර තිබ්බ ආටා පිටි ධාන්‍ය දාන් දක්ෂිනා පුද පඳුරු විදිහට බෑඩ් ගයා. දැන් බෙඩ් ගයා කියන්නේ නම් ඉඳ ගන්නවනේ. හැබැයි මෙතනදී අදහස් කරන්නේ ගෙදර තිබ්බ මේ ආටා පිටි සහ ධාන්‍ය මේ සියල්ලම පුද පඳුරු වලට ඇතුළත් වුණා කියන එක. माँ बहू और बच्चे भगवाना से लिपट लिपट कर रोए पर भगवाना जी एक दफे चुप हुआ तो फिर न बोला. माँ अम्मा बहू लेली और सह बच्चे දරුවෝ භගවානා මෙතනදී භගවානා කියලා කියන්නේ දැන් අපි මේ කතා කර හිටපු මහලු කාන්තාවගේ පුතා. ඒ පුතාගේ නම තමයි භගවානා කියලා කියන්නේ. එතකොට සේ ලිපට් ලිපට් කර වැළඳගෙන රෝයේ ඇඬුවා. පර් නමුත් භගවානා ඒ කියන්නේ මේ තරුණයා භගවානාජී දැන් මේ තරුණයාට ගෞරවයෙන් කියනවා මේ තරුණ මහතා. ඒක් දෆේ කියලා කියන්නේ එකවරක්. චුප් හුවා නිශ්ශබ්ද වුණා. තෝ ෆිර් න බෝලා එකවරක් නිශ්ශබ්ද වුණා. ඊට පස්සේ කතා කරේ නැහැ. දැන් මොකද උනේ? දැන් ඔන්න කට්ටඬියෙක් ඇවිල්ලා මේ කට්ටඬියට එයාලගේ පුද පඳුරු දීලා කට්ටඬිය පූජා පවත්වලා ඔන්න ගියා. ඊට පස්සේ මොකද අම්මයි ලේලි ළමයිනොයි මෙයාව වැළඳගෙන ඇඬුවා. නමුත් මේ භගවානා එකවරක් නිහඬ වුණා. ඊට පස්සේ කතා කරේ නැහැ. सर्फ के विष से उसका सब बदन काला पड़ गया था. सर्फ के विष ඒ කියන්නේ සර්පයාගේ විෂෙන් උස්කා ඔහුගේ සබ් බදන් මුළු ඇඟම කාලා කළු පඩ් ගයා තා කළු වෙලා තිබ්බා. ඒ කියන්නේ කාලා පඩ් ගයා කියන්නේ කළු වුණා නෙමෙයි. අපි සිංහලෙන් නම් කියන්නේ නිල් වුණා කියලානේ. එතකොට දැන් හින්දි භාෂාවෙන් කියලා තියෙන්නේ සර්පයාගේ විෂහින්දා මුළු ඇඟම කළු වෙලා තිබ්බා. जिंदा आदमी नंगा भी रह सकता है परंतु मुर्दे को नंगा कैसे विदा किया जाए. जिंदा आदमी ඒ කියන්නේ ජීවත් වෙන මිනිහෙක් නංගා බී නිර්වස්ත්‍රව හරි රහ සක්තා है ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජීවත් වෙන මිනිහෙක්ට නිර්වස්ත්‍රව හරි ජීවත් වෙන්න පුළුවන්. පරන්තු නමුත්
මුර්දේ ඒ කියන්නේ මැරුණු. මුර්දේකෝ ඒ කියන්නේ මැරුණු කෙනෙක්ව නංගා නිර්වස්ත්‍රව කේසේ කොහොමද විදා කියා ජාය. කොහොමද සමුදෙන්නේ. දැන් මේ පුතා මැරුණෙන් පස්සේ මහලු කාන්තාවට තිබ්බ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මෙයාව පුතාව කොහොමද අවසාන කටයුතු කරන්න කියලා. දැන් ඔබ දන්නවා අපේ ලංකාවෙත් කෙනෙක් මැරුණම අපි යාට වෙනම ඇඳුමක් අන්දලා තමයි එයාගේ අන්තිම කටයුතු කරන්නේ. ඒ වගේම ඉන්දියාවේ ඔබ දැකලා ඇති ඕන් කරන්නේ ඔවුන්ගේ මෘතදේහය පුච්චනවා. එතකොට ඔබ දැකලා ඇති අර රෙද්දකින් ඔතලා වගේ තමයි ඔවුන් ඔහුව පුච්චන්න අරගෙන යනවා පොඩි අර මේ මැස්සක් වගේ එකක් උඩ තියාගෙන. उसके लिए तो बजाज की दुकान से नया कपड़ा लाना ही होगा, चाहे उसके लिए माँ के हाथों के चुन्नी खंगने ही क्यों ना बिक जाए. उसके लिए ඒ සඳහා නම් බජාජ් की दुकान කියන්නේ රෙදි කඩය. නයා කපඩා අලුත් රෙද්දන් ලානා හි හෝගා ගේන්න සිදුවෙයි. චාහේ අවශ්‍ය නම් උස්කේ ලියේ ඒ සඳහා මාගේ අම්මගේ හාතෝන්ගේ අත්වල චුන්නි කංගනේ. දැන් සමහර වලලු තියෙනවා ඒ වලලු තනිකර රත්තරන් වලින් හදලා තියෙන්නේ හරිම ගණන්. හැබැයි සාමාන්‍යයෙන් මේ වලල්ල මැද නිකන් විදලා වගේ හදපු වලලු තියෙනවා. මේ වලලු ටිකක් ගණන් අඩුයි. නමුත් රත්තරන්ම තමයි. ඉතින් දුප්පත් අය කරන්නේ මේ විදිහට ටිකක් ගණන් අඩු ආකාරයේ වලල්ලක් තමයි ඒගොල්ලෝ හදාගෙන පළඳින්නේ. විකුණුවාට නම් මොකෝ. ඉතින් මෙතනදි කියන්නේ මොකද්ද? ඔන්න මැරිච්ච කෙනෙක්ව නම් නිර්වස්ත්‍රව අපිට මේ ඔහුගේ අන්තිම කටයුතු කරන්න බෑනේ. ඒ සඳහා ඔහුට අර ඔහුගේ අවසාන කටයුතු කරන්න රෙද්දක් අවශ්‍යයි. ඉතින් ඒ සඳහා සල්ලි නැත්තම් අම්මගේ වලලු දෙක විකුණුවාට නම් කමක් නෑ කියලා තමයි එයින් අදහස් කරන්නේ. භගවානා පරලෝක චලා ගයා. භගවානා පරලොව ගියා. घर में जो कुछ चुनी भूसी थी सो उसे विदा करने में चली गई. घर में ගෙදර जो कुछ चुनी ඉතුරු වෙච්චි भूसी थी ඒ කියන්නේ 10 තිබ්බද सो उसे विदा करने में चली गई. ඒ සියල්ලම ඔහුට සමුදෙද්දී ඉවර වුණා. ඒ කියන්නේ දැන් ගෙදර ඉතුරු වෙලා තිබ්බ 10 ටිකත් මේ අවසාන කටයුතු වලදී ඉවර වුණා. ඒ කියන්නේ දැන් ගේ හරිය කිසිම දෙයක් නැහැ කියලායි කියන්නේ. बाप नहीं रहा तो क्या, लड़के सुबह उठते ही भूख से बिलबिलाने लगे. बाप नहीं रहा तो क्या, තාත්තා නැති වුණාට මොකද? ලड़के කොල්ලෝ සුබහ උදේ උठते ही නැගිට ගමම්ම භූක් සේ බඩගින්නේ බිල්බිලානේ ලගේ විලාප තියන්න පටන් ගත්තා. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔන්න තාත්තා නැති වුණා කියලා පොඩි ළමයිට තේරෙන්නේ නැහනේ. ඉතින් මේ ළමයි උදේ නැගිටිද්දිම මේ බඩගින්න නිසා ඔන්න කෑ ගහලා විලාප තියලා අඬනවා. दादी ने उन्हें खाने के लिए खरबूजे दे दिए, लेकिन बहू को क्या देती? बहू का बदन बुखार से तवे की तरह तप रहा था. दादी ने आची विसिन उन्हें ओंट खाने के लिए කෑම සඳහා खरबूजे दे दिए. ඔන්න කොමඩු දුන්නා. लेकिन නමුත් बहू को ලේලිට क्या देती? ලේලිට මොනවද දෙන්නේ? बहू का बदन බහුගේ එනම් ලේලිගේ ශරීරය බුකාර්සේ උනෙන් තවයකී තරහ කබලක් වගේ තප්‍රහාතා දැවෙමින් තිබ්බා. දැන් ළමයි බඩගින්න අඬද්දී ආච්චි මොකද කරේ? ළමයින්ට කන්න කියලා මේ කොමඩු දුන්නා. නමුත් දැන් ලේලිට මොනවද දෙන්නේ? මොකද ලේලිට උණ හැදිලා උණ වැඩි වෙලා හරියට කබලක් වගේ ඇඟ හොඳටම රත් වෙලා තිබ්බා. अब बेटे के बिना बुढ़िया को दुवन्नी छवन्नी भी कौन उतार देता? अब දැන් बेटे के बिना පුතාව නැතුව බුढ़िया को මැහැල්ලට දුවන්නී චවන්නී. මෙහි අර්ථය තමයි අර
කාසි දෙකක තියෙන අගයන් දෙකක් තමයි මේ දුවන්නී චවන්නී කියලා කියන්නේ. ඉතින් අපි හිතමුකෝ උදාහරණයක් විදියට 750ක් රුපියලක් කවුද දෙන්නේ? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදි කියන්නේ. මම මේ දුවන්නී චවන්නී කියන වචනෙට මුදල් හදල් කියලා භාවිතා කරනවා. එතකොට මෙහි කියන්නේ දැන් පුතා නැති නිසා දුවන්නේ චවන්නේ මුදල් හදල් බී කෝන් උදාර දේතා කවුද ණයට දෙන්නේ දැන් මොකද කියන්නේ පුතා නැති හින්දා දැන් කවුද මෙයාට ණයක් හරි දෙන්නේ කියලා. ඇයි දැන් හැමෝම දන්නවා දැන් පුතා නැහැ මෙයාට ණයට දුන්නොත් ආයි ණය ගෙවන්න මෙයා ගාව සල්ලි නැහැ කියලා දන්න නිසා දැන් කවුරුත් ණයක්වත් මේ මැහැල්ලට දෙන්නේ නැහැ. बुढ़िया रोते रोते और आंखें पोंछते भगवाना के बटोरे हुए खरबूजे डलिया में समेटकर बाजार की ओर चली और छाड़ा भी क्या था। बुढ़िया रोते रोते महल आंडा आंड आंखें पोंछते एसपीह पीह भगवाना के बटोरे हुए खरबूजे भगवाना विसिन एकතු කරලා තිබ්බ කොමඩු डलिया में समेटकर කූඩක අහුරවාගෙන बाजार की ओर चली කඩමණ්ඩිය දෙසට ගියා और සහ छाड़ा भी උපායත් क्या මොකද්ද ඒ කියන්නේ මෙහෙම නැතුව වෙන මොකද්ද උපාය දැන් පුතා මැරුණම ඇය මොකද කරේ ගෙදර තිබ්බ ආටා ධාන්‍ය ටික ඔක්කොම දුන්නා පුතාව හොඳ කරන්න ආපු කට්ටඩියට. ඊට පස්සේ ඇගේ තිබ්බ වලලු ටික ඒ ටික විකුණලා තමයි අර මිනිහ වහන්න ඒ රෙද්ද ගත්තේ. දැන් ඇය ගාව කිසිම දෙයක් නැහැ. පුතාගේ ළමයි උදේ නැගිටලා අඬනකොට එයාලට කොමඩු කන්න දුන්නා. දැන් පුතාගේ බිරිඳ මෑයගේ ලේලි හොඳටම අසනීප වෙලා උණ ගැනිලා ඇයට කන්න දෙන්න කිසිවක් ගෙදර නැහැ. ඉතින් ඇයට කරගන්නම දෙයක් නැති පාර ඇය මොකද කරේ? පුතා විසින් අර කඩලා තිබ්බ කොමඩු ටිකත් කූඩක දාගෙන දැන් ඔන්න කඩමණ්ඩියට එනවා. ඒ හැර ඇයට කරන්න වෙන දෙයක් තිබ්බේ නැහැ. बुढ़िया खरबूजे बेचने का साहस करके आई थी परंतु सिर पर चादर लपेटे सिर को घुटनों पर टिकाए हुए पपक कर रो रही थी. बुढ़िया महल खरबूजे बेचने में කොමඩු විකුණන්න साहस करके ධෛර්යය අරගෙන आई थी ආවා परंतु නමුත් सिर पर ඔළුවේ चादर लपेटे රෙද්දක් කොතාගෙන එහෙම නැත්නම් රෙද්දක් පොරවගෙන सिर को ඔළුව घुटनों पर මේ දණහිස මත තබාගෙන ඉකි ගගහ රෝ රහී थी අඬ හිටියා. පුතා මැරුණට දැන් මේ අම්මට කරගන්න දෙයක් නැහැ. ගෙදර තියෙන වාතාවරණයත් එක්ක පුතෙක් නැති වෙනවා කියන්නේ අම්මෙක්ට මහා ලොකු දුකක්. නමුත් මුළු ජීවිතේම නැති වුණා වගේ ලොකුම දුකක්. නමුත් ඇයට කරන්න දෙයක් නැහැ. ඇගේ අසරණකම නිසා ඇය මොකද කරන්නේ? කොහොම හරි හිතට ධෛර්යයත් අරගෙන දැන් ඇයට රැක බලා ගන්න පුතාගේ දරුවෝ ඉන්නවා, ලේලි ඉන්නවා. ඒක නිසා හිතට ධෛර්යයත් අරගෙන මේ කොමඩුත් අරගෙන කඩමණ්ඩියට ඇවිල්ලා ඇය මොකද කරේ? දැන් ඇය රෙද්දකුත් පොරවගෙන ඇයගේ හිස තන හිස මත තබාගෙන ඉකි ගගහ අඬ ඉන්නවා. මේ වෙලාවේ ඔබට මතක් වෙනවා ඇති ලංකාවේ කොරෝනා හැදුනෙන් පස්සේ ගොඩාක් එදා වේල හම්බ කරන් කන තාත්තලා තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතුව කොයිතරම් සංචරණ නීති රීති දාලා තිබ්බත් ඔවුන් මොකද කරේ? ඒව ගැන තැකීමක් කරන්නේ නැතුව තමන්ගේ දරුවන්ට කන්න හොයන්න ගෙදරින් එළියට බැස්සා. ඉතින් අපේ පොලිසියත් දඬුවම් දුන්නේ අන්න ඒ වගේම අසරණ තාත්තලාට තමයි, තාත්තලාට අම්මලාට. ඉතින් ඔවුනුත් එළියට බහින්නේ තමන්ගේ අසරණකමට. ලංකාවේ වගේම තමයි ඉන්දියාවෙත් සෑම දෙයකින්ම බැටගන්නේ මේ පුංචි මිනිස්සයා. මේ කඩමණ්ඩියේ හිටිය කවුරුත් මේ යථාර්ථය දිහා බැලුවේ නෑ. හැමෝම බැලුවේ පුතා මැරුණෙන් පස්සේ මේ ගෑනු කෙනාට සල්ලි ඕන වෙලා ඔන්න ඇවිල්ලා කඩමණ්ඩියේ කොමඩු විකුණනවා කියලයි ඔවුන් දැක්කේ. නමුත් යථාර්ථය දැක්කේ නැහැ. කල් जिसका बेटा चल बसा
आज वो बाजार में सौदा बेचने लगी है. කල් ඊයේ जिसका बेटा चल बसा. කල් යමෙක්ගේ පුතා මැරුණද? आज අද वह ඇය बाजार में කඩමණ්ඩියේ सौदा बेचने වෙළඳම් කිරීමට चली है. වෙළඳම් කිරීමට गया. हाय रे पत्थर दिल. उस पुत्र वियोगिनी के दुख का अंदाजा लगाने के लिए पिछले साल अपने पड़ोस में पुत्र की मृत्यु से दुखी माता की बात सोचने लगा. हाय रे पत्थर दिल. अहो गलहित. उस पुत्र वियोगिनी ए තමන්ගේ පුතා තමන්ට නැති වුණු खे दुखा නැති වුණු දුකේ अंदाजा अनुमानය लगाने के लिए अनुमान කිරීම සඳහා पिछले साल पहुगिय वर्षे अपने पड़ोस තමන්ගේ අහල පහල पुत्र की मृत्यु පුතෙක්ගේ මරණයක් से दुखी हुई පුතෙක්ගේ මරණයකින් දුකට පත්වුණු මාතා की අම්මා කෙනෙක්ගේ बात सोचने लगा. අම්මා කෙනෙක් ගැන හිතන්න පටන් ගත්තා. දැන් මේ කතාව කියන ලේඛකයා හිතනවා අනේ මොන වගේ ගල් හිතක්ද. දැන් මේ පුතා තමන්ට නැතිවිච්චි දුක කොයිතරම්ද කියලා අනුමාන කරන්ද ඔහු මොකද කරේ? ඔහු තමන්ගේ අහල පහල එක මාතාවකට තමන්ගේ පුතා නැති වුණා. ඉතින් ඔහු මොකද කරන්නේ? දැන් මේ වෙලාවේ ඒ අම්මා ගැන හිතන්න පටන් ගත්තා. वो साम्राट महिला पुत्र की मृत्यु के बाद 2.5 मास तक पलंग से उठ न सकी थी. वह एम सम्राट महिला प्रभु कांताव पुत्र की मृत्यु के बाद පුතාගේ මරණයෙන් පස්සේ 2.5 මාස ඒ කියන්නේ මාස 2කමාරක් තක් දක්වා පලං සේ ඇඳෙන් උත් नहीं सकी थी. නැගිටින්න පුළුවන් වුණේ නැහැ. දැන් ඔන්න මේ ලේඛකයා හිතනවා දැන් මේ අම්මෙක්ට පුතෙක් නැති වෙනවා කියන්නේ කොයි තරම් දුකක්ද කියලා ඔහු හිතනවා. මේ සඳහා ඔහු දන්න අහල පහල ඔහුගේ අහල පහල එක් කාන්තාවක් ගැන ඔහු මෙනෙහි කරනවා. එක ප්‍රභූ කාන්තාවක් ඇයගේ පුතා නැති වුණෙන් පස්සේ මාස 2කමාරක් යනකම් මේ කාන්තාවට ඇඳෙන් නැගිටින්න පුළුවන් වුණේ නැහැ. उन्हें 15-15 मिनट बाद पुत्र वियोग से मूर्छा आ जाती थी और मूर्छा न आने की अवस्था में आंखों से आंसू न रुक सकते थे. उन्हें ऐट 15-15 मिनट बाद विनाडी 15-15ට पुत्र वियोग से में पुता නැතිවීමේ දුකෙන් मूर्छा आ जाती थी. සිහි නැති වෙන්න පටන් ගත්තා. और सह मूर्छा न आने की अवस्था සිහි නැති වෙන්නේ නැති අවස්ථාවලදී आंखों से ඇස් වලින් ආසු කඳුළු न रुक सकते थे. මේ ඇස් වලින් වැටෙන කඳුළු නවත්තන්න බැරි වුණා. दो डॉक्टर हरदम सिरहाने बैठते रहते थे. दो डॉक्टर ඒ කියන්නේ දොස්තරවරු දෙන්නෙක් हरदम හැම වෙලේම සිරහානේ ඒ කියන්නේ හිස ළඟ बैठते रहते थे ඉඳගෙන හිටියා. हरदम सिर पर बर्फ रखी जाती थी. හැම වෙලේම ඔළුවේ आइस तिब्बा. शहर भर के लोगों के मन उस पुत्र शोक से द्रवित हो उठे थे. शहर भर नगरे पुराम लोगों के मन මිනිසුන්ගේ හිත उस पुत्र शोक से එම පුත්‍රයා පිළිබඳව ශෝකයෙන් द्रवित हो उठे थे. උණුනා. දැන් මේ මුළු නගරේම හිටපු මිනිස්සුන්ගේ හිත් මේ පුතා පිළිබඳ ශෝකයෙන් උණු වෙලා ගියා. දැන් අපි හිතමුකෝ දැන් මේ ප්‍රභූ කාන්තාවටත් ඇයගේ පුතා නැති වුණා. ඒ වෙලේ ඇයට මොකද වුනේ? විනාඩි 15ට සිහි නැති වෙනවා. ඊට පස්සේ සිහි නැති වුණේ නැත්තම් ඔන්න ඇස් වලින් කඳුළු ගලාගෙන යනවා. ඒව නවත්තන්න බෑ. ඊට පස්සේ මෙයාගේ ළඟ මෙයාගේ හිස ළඟින් දොස්තරවලා දෙන්නෙක් හිටියා හැමතිස්සෙම. හැම වෙලේම ඔළුවට අයිස් තිය දැන් මේ මාස 2කමාරක් ඇය පිළිබඳව මෙන්න මේ විදිහට ඇය තමාට
පුතා අහිමුණ නිසා ඇය මාස 2කමාරක් මෙන්න මේ විදිහට දුක් වුණා. ඉතින් ඒ විතරක් නෙවෙයි මුළු නගරයේම හිටපු මිනිස්සුන්ගේ හිත් හරිය උණු වුණා මේ පුතා පිළිබඳව. ඉතින් අපි හිතමු ලංකාවේ කියලා. හැබැයි අපේ ප්‍රභූ කෙනෙක්ගේ පුතෙක්ට මොනවද හරි වුණොත් ඔන්න මුළු ලංකාවෙම මිනිස්සුන්ගේ හිත් ගොඩාක් උණු වෙලා ඒ පිළිබඳව ගොඩාක් කතා කරලා හැබැයි අපේ සාමාන්‍ය කෙනෙක්ට එහෙම නැත්තම් අපිටත් වැඩිය පල්ලෙහා මට්ටමක කෙනෙක්ගේ පුතෙක්ට මොනවාරි වුණොත් කාටවත් ගානක්වත් නැහැ. කවුරුත් ඇහැ කරලවත් බලන්නේ නැහැ. ඉතින් ඒ ටිකම තමයි මේ කතාවෙත් සිද්ධ වෙන්නේ. जब मन को सूझ का रास्ता नहीं मिलता तो बेचैनी से कदम तेज हो जाते हैं. जब मन को सूझ का रास्ता सूझ කියලා කියන්නේ समझदारी. ඒ කියන්නේ යම් මොහොතක අපේ මනසට හොඳ එහෙම නැත්නම් පැහැදිලි මාර්ගයක් ලැබෙන්නේ නැත්නම් හමු වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මොකක්ද? සමහර වෙලාවට අපි ඉන්නේ අපිට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව අන්න ඒ වගේ අවස්ථාවක तो बेचैनी से ඒ කියන්නේ අසහනයෙන් කදම් පියවර තේස් හෝ ජාතේ හේ පියවර වේගවත් වෙනවා. මොනවද කරන්න කියලා හරියට කල්පනාවක් හරියට හිතෙන්නේ නැති වෙලාවක දැන් හරිම ව්‍යාකූලයි. අන්න ඒ වෙලාවට අපි කරන දේවලුත් हरिम वेगवत वेනවා. उसी हालत में नाक ऊपर उठाए राह चलतों से ठोकरें खाता मैं चला जा रहा था. सोच रहा था शौक करने गम मनाने के लिए भी सहूलियत चाहिए और दुखी होने का भी एक अधिकार होता है. उसी हालत में एम तत्वेम नाक ऊपर उठाए නහය ඉහළට ඔසවගෙන. දැන් නහය ඉහළට ඔසවගෙන කියලා කියන්නේ මෙහිදී ඔහු වටපිට නොබලා කියන එක. දැන් ඔහුට පේනවා දැන් මේ මහලු කාන්තාව ඇවිල්ලා මේ කොමඩු විකුණනවා. මිනිස්සු හොඳටම බනිනවා. නමුත් ඒ වගේම සිදුවීමක් වුණා ප්‍රභූ කාන්තාවකට. එතකොට මිනිස්සු ගොඩාක් මිනිස්සුන්ගේ හදවත උණු වෙලා ගියා. ඒ අම්මත් මාස 2කමාරක් ශෝක වුණා පුතා ගැන හිත. ඉතින් ඒ වුණාට මේ අම්මට දවසක්වත් කියේ නැහැ. ඉතින් මෙන්න මේ දේ හිතේ තියාගෙන ඒ වෙලාවේ ඒ حالت එක ඒ කියන්නේ එම පසුබිමේ වටපිට බලන්නේ නැතුව රාහ චල්තෝන්සේ ඒ කියන්නේ පාරේ යන අයගේ ठोकरे खाता ඒ කියන්නේ යන අයගේ ඇඟේ හැපි मैं चला जा रहा था මම ගියා. सोच रहा था හිතුවා මම හිතමින් හිටියා शौक करने දුක් වෙන්න गम मनाने වැළපෙන්න खेलिए සඳහා भी වැළපීමටත් सहूलियत පහසුකම් चाहिए අවශ්‍යයි और दुखी होने का भी दुख වීමටත් एक अधिकार होता है एक අයිතියක් තියෙනවා. දැන් මං ඔබට පාඩම පටන් ගද්දිම කිව්වනේ අපේ උපන්දින සාදයක් වුණත් අපි සමරන්නේ අපිට පුළුවන් විදියට අපිට ඇති අයිතිය විදියට. මොකද අපිට තියබෙන මට්ටමින් තමයි අපි දේවල් සමරන්නේ. ඒ වගේම තමයි දැන් මේ අම්මලා දෙන්නම බලන්නකෝ. එක අම්මා කෙනෙක්ගේ තත්වය ඇගේ වටපිටාව ඇයට සිදු වුණා ඒ පුතා මැරිලත් ඇයට ඒ වෙනුවෙන් හරියට අඬන්නවත් වැළපෙන්නවත් දුක් වෙන්නවත් අවස්ථාවක් හමු වුණේ නැහැ. ඇයට සිද්ධ වුණා පාරට බහැලා කොමඩු විකුණන්න. මිනිස්සුන්ගෙන් පැනුම් අහා ඇය අඬ කොමඩු වික්කා. හැබැයි ඒ වගේම එහි අනිත් පැත්ත තමයි සිදු වුණේ මොකද්ද? ප්‍රභූ අම්මා කෙනෙක්ට තමන්ගේ පුතා නැති වුණාම දොස්තරලා ඇගේ වටේ හිටියා. ඒ වගේම ඇය මාස 2කමාරක් යනකම් ඇඳ උඩට වෙලා හිටියා. මිනිස්සු ගොඩාක් දුක් වුණා. මිනිසුන්ගේ හිත් උණු වුණා. ඉතින් එකම අවස්ථාව
හැබැයි මේ දෙකම දෙවිදිහකට තමයි සිද්ධ වුණේ. ඉතින් මේ අපිට මේ කතාව කියපු ලේඛකයාට එය හොඳටම දැනුණා. ඉතින් ඔහුට හරියට ඔහු ඒ වෙලාවේ මොකද්ද කරේ? කිසි වටපිට බලන්නේ නැතුව ඔහු මිනිස්සුන්ගේ ඇඟේ හැප්පි මෙන්න මෙහෙම හිත ගියා. මොකද ඔහු හිතුවේ දුක් වෙන්නත් අපිට පහසුකම් අවශ්‍යයි. ඒ වගේම තමයි අපිට දුක් වෙන්නත් අයිතියක් තියෙන්න ඕනේ. එහෙම අයිතියක් නැත්නම් අපිට දුක් වෙන්න අවස්ථාවකුත් නැහැ. භගවානගේ අම්මට මේ දුක් වීමේ අයිතියවත් ඇයට හම්බ වුණේ නෑ. ඇයට ඒටත් අවස්ථාවක් නැති වුණා. මේ කතාව රචනා කරලා තියෙන්නේ ශ්‍රී යෂ්පාල්. මං හිතනවා ඔබට මේ පාඩම හොඳින් වැටහෙන්නේ නැති කියලා. පාඩමේ අමාරු තැන් තියෙනවා නම් පාටින් කමෙන්ට් කරන්න. ඊළඟ පාඩමත් එක්ක ඒ සියලුම ප්‍රශ්න ගැටලු වලට පිළිතුරු රැගෙන මම එනවා. හරි. එහෙනම් හමුවෙමු නොදුරේදීම මේ වගේ රසබර හින්දි පාඩමකින්. මම සුගන්ධි කුලසිංහ. සුමේරි හින්දි භාෂාව ලේසියෙන් ඉගෙන ගමු. ආයිබෝවන් නමස්තේ.